තෙරුවන් සරණයි පින්වත් ඔබ හැමදෙනාටම. බෞද්ධ රූපවාහිනිය සුපින්වත් ඔබ වෙත sannivedanaya කරන මේ පැයට නියමිත දායකත්ව සද්ධර්ම දේශනාව අප මෙලෙසින් ආරම්භ කරන්නේ. සිදු කළා වූ ගෞරවනීය ආරාධනාවෙන් උතුම් වූ දම් සභා මණ්ඩපය වෙත වැඩම කොට වැඩ හිඳින ගෞරවනීය ස්වාමින් වහන්සේ කොළඹ හත බෞද්ධාලෝක මාවතේ නාරද බෞද්ධ ධර්මායතනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජනීය තලල්ලේ චන්දකිත්ති ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම පළමුවෙන් සාදු නාද නංවා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. උතුම් සද්ධර්ම දේශනාව වෙනුවෙන් අද දවසේ පින්බර දායකත්වය ලබා දෙමින් කටයුතු කරනවා හික්කඩුව වෑවල්ගොඩ පදිංචි අරුණිකා අලහකෝන්ද සිල්වා දියණිය රසංග අලහකෝන් පුතුණුවන් ප්‍රධානම පවුලේ සදැහැති පින්වත් පිරිස එකමුතුවෙන් සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යංච භික්ඛවේ චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හෝති විඤ්ඤාණස්ස ඨිතියා ආරම්මනේ සති පතිට්ඨා හෝති තස්මින් පතිට්ඨිතේ විඤ්ඤාණේ විරුල්හේ නාම රූපස්ස අවක්ඛන්ති හෝති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, දැන් හැමදෙනාම සූදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. බෞද්ධ රූපවාහිනිය ඔස්සේ පටිගත කොට විසුරුවා හරිනු ලබන මෙම උතුම් ධර්මදේශනාව සඳහා සිය සදැහැති දායකත්වය ලබා දෙමින් බණ අසන්නට ප්‍රිය කරන ලක්වැසි ලෝවැසි සෑම දෙනා කෙරෙහිම මහත් කරුණාවෙන් මේ උතුම් ධර්ම දානමය කුසලය අද දවසේ සිදු කරනු ලබන්නේ හික්කඩුව වෑවල්ගොඩ පදිංචි අරුණිකා අලහකෝන්ද සිල්වා දියණිය රසංග අලහකෝන් පුතණුවන් ඇතුළු පවුලේ හැමදෙනාම ඒකරාශී වෙලා විශේෂ අරමුණු කිහිපයක් පෙරදරි කරගෙනයි ඒ පින්වතුන් මේ පින්කම මෙලෙසින් සිද්ධ කරන්නේ. මීට 3 වසරකට කලින් පරලෝසපත් දයාබර මෑණියන් වහන්සේ ස්වර්ණා ලක්ෂ්මී අලහකෝන් මාතාව සිහිපත් කරලා එතුමියට පරලොවින් සංග්‍රහ කරන්න, පින් අනුමෝදන් කරන්න මේ පින්කම ප්‍රධාන වශයෙන්ම සිද්ධ කරන්නේ. ඒත් එක්කම පරලෝසපත් හෙලේනා ඔගස්ටා සුරසිංහ මිත්තනිය, සීලියා ජයසේකර මිත්තනිය, එඩ්මන්ඩ් ඩයස් මුත්තනුවන්, පීටර් අලහකෝන් මුත්තනුවන් කියන ඒ දෙපාර්ශ්වයේම මාපිය දෙපාර්ශ්වයේ ඥාතීන් සිහිපත් කරලා
ඒ ඇත්තන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඇල්ෆ්‍රඩ් අලහකෝන් පියාණන්ට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. දේශකයාණන් වහන්සේටත් සියලුම ඥාතිහිත මිතුරාදීන්ටත් ලෝකවාසීන්ටත් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ උතුම් ධර්ම දානමය කුසලය හේතු වේවායි ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ දරා කටයුතු කරන පින්වත් අරුණිකා අලහකෝන්ද සිල්වා මහත්මණියගේත් රසාංග අලහකෝන් මහත්මයාගේත් ඒ පවුලේ පින්නතුන්ගේත් ඒ සිතැඟි සිතුම් පැතුම් ප්‍රාර්ථනා බලාපොරොත්තු සියල්ල එලෙසින්ම ඉෂ්ට වේවා කියලා අපි පළමුවෙන්ම ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අද ධර්ම දේශනාව සඳහා අපෙන් විශේෂ ඉල්ලීමක් කරලා තිබුණා. ප්‍රතිසන්ධි විඥාණය පිළිබඳව දේශනාව සිද්ධ කරන්න කියලා. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ විසින් විවිධ සූත්‍ර දේශනාවලදී විග්‍රහ කරන ලද කරුණු කාරණා මුල් කරගෙන ප්‍රතිසන්ධි විඥාණය පිළිබඳව මේ කාල සීමාවේදී පින්නතුන්ට කරුණු ඉදිරිපත් කරන්නටයි බලාපොරොත්තු වන්නේ. ඉස්සෙල්ලාම අපි මේ වචනයේ තේරුම බලන්න ඕන. වචන දෙකක් තියෙනවා. එකක් ප්‍රතිසන්ධි, අනිත් එක විඥාණය. සන්ධි කියලා කියන්නේ මොකද්ද? දැන් සාමාන්‍ය අපි දන්නවා හන්දි කියන වචනය නේද? හන්දි කියන වචනය ඇහුනම අපි දන්නවා යම් කිසි දෙකක එකතුවක්. දැන් පාරවල් දෙකක් එකතු වෙන තැනට කියනවා මොකද්ද? හන්දිය කියලා. නේද? ඒ වාගේ හත් පාරවල් හතරක් එකතු වෙනකොට හතරමං හන්දිය කියනවා. දෙකක් එකතු කරනකොට දෙමං හන්දිය කියනවා. ඊළඟට මේ අපේ අත්පාවලත් තියෙනවා අස්ති එකතු වෙන තැන්. ඒවට කියන්නේ හන්දි කියලා. නේද? කේන්ති ගියාම හන්දි කඩනවා. නේද? එහෙම කරන අවස්ථාවක් තියෙනවා. එතකොට හන්දි සන්ධි කියලා කියන්නේ එකතු වීම. ප්‍රති කියන්නේ නැවත කියන එක. එතකොට ප්‍රතිසන්ධි කියන්නේ මොකද්ද? නැවත එකතු වීම. කොහාටද නැවත එකතු වන්නේ? භවයට. මෙතනදී ප්‍රතිසන්ධිය කියන වචනයෙන් අදහස් කරන්නේ භවයට නැවත එකතු වීම. මොකද්ද භවයට නැවත එකතු වන්නේ? විඥානය. භවයට නැවත එකතු වන විඥාණයට කියන්නේ එතකොට මොකක් කියලාද? ප්‍රතිසන්ධි විඥාණය කියලා. විඥාන කියන වචනේ සරලම අදහස තමයි දැන ගැනීම කියන එක. දැන් විඥානය කියන වචනය විග්‍රහ කරලා තියෙනවා ආරම්මණං විජානාතිති විඥානං කියලා. අරමුණු දැනගන්නා ස්වභාවයට කියනවා විඥානය කියලා. එතකොට විඥාන වර්ග කිහිපයක්ම තියෙනවා. විඥාන කියන වචනය විවිධාර්ථවත්ව යෙදෙන. ඒ කියන්නේ එක එක තැන්වල විඥානය විග්‍රහ කරලා තියෙන එක එක ස්වරූපවලට. දැන් අපි දන්නවනේ සාමාන්‍ය ඕනෑම භාෂාවක තියෙනවා එකම වචනයෙන් තේරුම් ගොඩක් තියෙනවා. නේද? දැන් ඉංග්‍රීසියෙන් you කියලා කියන වචනේ තේරුම් කොච්චර තියෙනවද? නේ? ඔබ විතරක් නෙවෙයිනේ. තෝ කියන්නේත් you තමයි. නේද? ඔහේ කියන්නේත් you තමයි. ඔබ වහන්සේ කියන්නේත්, ඔබතුමා කියන්නේත්, ඔබතුමිය කියන්නේත් ඔක්කොටම you තමයි. එතකොට අපි මේ වචනය යෙදෙන භාවිතය වෙන ආකාරය අනුව තමයි තීරණය කරන්නේ මේක ගෞරවාර්ථ වචනයක්ද මෙතන යෙදුනේ you කියලා. මේක නිකන් බනින්න යදපු you එකක්ද ආදී වශයෙන් තේරුම් ගන්න අනිත් වචනත් එකතු කරලා බලලා. අන්න ඒ වාගේ
මේ විඤ්ඤාණ කියන එක එක තැන්වලදී බුදුරජාණන් වහන්සේ එක ක්‍රමවලට දේශනා කරලා තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව හරි වටහා ගැනීමක් ඇති කර ගැනීම ඊටාම වැදගත් වෙනවා. පින්වත්නි, විඤ්ඤාණ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. අන්න මතක තියාගන්න බණ ඉවරනම් මම අහනවා මුලින් ඉඳලා. එතකොට උත්තර වුණ පළවෙනි විඤ්ඤාණයට කියනවා ඉන්ද්‍රිය බද්ධ විඤ්ඤාණය කියලා. ඔන්න ඉන්ද්‍රිය බද්ධ විඤ්ඤාණය. අනිත් එකට කියනවා ප්‍රතිසන්දි විඤ්ඤාණය. ඒ ප්‍රතිසන්දි විඤ්ඤාණයටම කියන තව නමක් තියෙනවා. මොකක්ද ඒ? ඒකට කියනවා විපාක විඤ්ඤාණය කියලා. ඉන්ද්‍රිය බද්ධ විඤ්ඤාණයයි ප්‍රතිසන්දි විඤ්ඤාණයයි ප්‍රධාන කොටස් දෙක. එතකොට ප්‍රතිසන්දි විඤ්ඤාණයට කියන තවත් නමක් තමයි විපාක විඤ්ඤාණය කියලා කියන්නේ. ඉන්ද්‍රිය බද්ධ විඤ්ඤාණය කියන්නේ ඒ ඉන්ද්‍රියයන් හා බැඳුණු විඤ්ඤාණ. දැන් අපි දන්නවා අපිට සත්වයෙක් විදිහට අපේ මේ රූපය මුල් කරගෙන, දැන් මිනිසෙක් ගත්තොත් මේ මනුෂ්‍ය කායය මුල් කරගෙන ක්‍රියාත්මක වන ඉන්ද්‍රියයන් තියෙනවා. කීයක්ද? 6ක් තියෙනවා. මොනවද 6? ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියලා. පාලියෙන් කොහොමද කියන්නේ? චක්ඛු, සෝත, ගාන, જીවහා, කාය, මන කියලා. මෙන්න මේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙනවා අරමුණු නේද? දැන් ඇහැට ගෝචර වෙන අරමුණ තමයි මොකද්ද? රූප. කනට ශබ්ද, නහයට ගන්ධ සුවඳ, දිවට රස, ශරීරයට ස්පර්ශ, සිතට සිතුවිලි. ධර්ම කියලා අපි ඒකට කියන සිතුවිලි. දැන් මෙන්න මේ අරමුණු මේ ඉන්ද්‍රයන්ට ගෝචර වුණාම ඒ ගෝචර වෙච්ච අරමුණ දැනගන්න ස්වභාවයක් තියෙනවා. ඒ දැනගන්නේ මොකෙන්ද? විඤ්ඤාණයෙන්. ඒ ඉන්ද්‍රියයන් හා බැඳුණු විඤ්ඤාණයෙන් තමයි ඒක දැනගන්නේ. දැන් ඇහැ හා බැඳුණු විඤ්ඤාණයට කියනවා මොකක් කියලාද? චක්කු විඤ්ඤාණය. චක්කු විඤ්ඤාණය මොකද කරන්නේ? ඇහැට රූපයක් පෙනුනාම ඒ රූපය දැනගන්න ස්වභාවය ඇති කරගන්නේ මොකෙන්ද? චක්කු විඤ්ඤාණය. එතකොට කනට ශබ්දයක් ඇහුනහම ඒ ශබ්දය දැනගන්නේ මොකෙන්ද? සෝත විඤ්ඤාණය. නහයට ගඳක් සුවඳක් දැනුනහම ඒක දැනගන්න ගාන විඤ්ඤාණය. දිවට රසක් දැනුනාම ඒක දැනගන්නේ જીවහා විඤ්ඤාණය. කයට ස්පර්ශයක් දැනුනහම ඒක දැනගන්නේ කාය විඤ්ඤාණය. හිතට සිතවිල්ලක් ආවහම ඒක දැනගන්නේ මනෝ විඤ්ඤාණය. ඊතර විඤ්ඤාණ ඔන්න 6ක් තියෙනවා අර ඉන්ද්‍රියයන් හා බැඳුන. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. චක්කු, සෝත, ගාන, જીවහා, කාය, මන කියන මේ ඉන්ද්‍රියන් හා බැඳුන විඤ්ඤාණවල නිසා ඒවට කියන්නේ ඉන්ද්‍රිය බද්ධ විඤ්ඤාණ කියලා. ඒතර ඉන්ද්‍රිය බද්ධ විඤ්ඤාණයේ මූලික කාර්යභාරය මොකද්ද? කාර්යභාරය තමයි ඒ ඉන්ද්‍රියට ගෝචර වෙච්ච අරමුණ දැන ගැනීම. දැන් චක්කු විඤ්ඤාණයෙන් කරන්නේ ඇහැට පේන රූප දැනගන්න එක විතරයි. චක්කු විඤ්ඤාණයට බෑ කනට සද්දයක් ඇහුණාම ඒක දැනගන්න. ඒක දැනගන්නේ මොකෙන්ද? ඒක දැනගන්නේ සෝත විඤ්ඤාණය. සෝත විඤ්ඤාණයට බෑ ඇහැට පේන රූප දැනගන්න. ඒක දැනගන්නේ චක්කු විඤ්ඤාණය. එහෙනම් ඒ ඉන්ද්‍රියයට ගෝචර වෙච්ච අරමුණ දැනගැනීමේ හැකියාව විතරයි ඒ විඤ්ඤාණයට තියෙන්නේ. එතකොට චක්කු, සෝත, ගාන, જીවහා, කාය කියලා මුලින් කියන කාරණා ඉන්ද්‍රියන් 5ක් තියෙන පංචේන්ද්‍රිය. ඒ පංචේන්ද්‍රියට පුළුවන්කම තියෙන්නේ ඒ ඉන්ද්‍රියට ගෝචර වෙන අරමුණු දැනගැනීම පමණයි. ඒ විඤ්ඤාණයන්ට පුළුවන්කම තියෙන්නේ. හැබැයි 6 වෙනි ඉන්ද්‍රියනේ මනින්ද්‍රිය, මනස. මනස හා බැඳුණු විඤ්ඤාණයනේ මනෝ විඤ්ඤාණය. මනෝ විඤ්ඤාණයට පුළුවන්
හැකියාවල් දෙකක් තියෙනවා. අර පළවෙනි ඉස්සෙල්ල කියපු පංච විඥාණයට තිබිච්ච හැකියාවක් තියෙනවා. මොකද ඒ හැකියාව ඒ ඉන්ද්‍රියට ගෝචර වෙන අරමුණ දැනගන්න පුළුවන්කම තියෙනවා. තව හැකියාවක් තියෙනවා ඒක මනේන්ද්‍රියට මනෝවිඤ්ඤාණයට විතරයි තියෙන්නේ. මොකද්ද ඒ තමයි හිතන්න පුළුවන් හැකියාව. ඒ හැකියාව තියෙන මේ මනෝවිඤ්ඤාණයට විතරයි. දැන් චක්කු විඤ්ඤාණයට හිතන්න බෑ. චක්කු විඤ්ඤාණයට කරන්න බෑ. හැට රූපයක් වෙනවා ඒ රූපය දැනගත්ත එච්චරයි. ඊට පස්සේ සෝත විඤ්ඤාණයට පුළුවන්කම තියෙන කනට සද්දයක් ඇහුණා ඒ සද්ද දැනගන්න විතරයි. එයින් එහා යන්න බෑ. එයින් එහා යවන්න ඕන නම් මොකද කරන්න ඕන? අර කියන විඤ්ඤාණයන් තුලින් දැනගත් අරමුණ යවන්න ඕන. කොහාටද යවන්න ඕන? මනසට. හිතට යවන්න ඕන. යවල ඒකේ තැම්පත් කරන්න ඕන. එහෙම කරාට පස්සේ අන්න ඒ අරමුණු අර තැම්පත් කරපු අරමුණු මොකද කරන්න පුළුවන්? හිතන්න පුළුවන්. ඇහෙන් රූපයක් දැකලා දැනගෙන ඒකේ ආසාවෙන් බැඳිලා හෝ තරහෙන් ගැටිලා හෝ මොකක් හරි හේතුකින් අල්ලගෙන ඒක යවනවා කොහාටද? මනෝවිඤ්ඤාණයට. යවල මොකද කරන්නේ? නිකන් ඉන්න වෙලාවට දැක්ක රූප ගැන හිතා ඉන්නවා. නේද? අන්න එකයි කරන්නේ. කනෙන් ශබ්දයක් අහලා ඒ ශබ්දය දැනගෙන ඒකේ ඇලිලා හෝ ගැටිලා අල්ලගෙන ඒක යවනවා කොහාටද? මනෝවිඤ්ඤාණයට. යවල මොකද කරන්නේ? නිකන් ඉන්න වෙලාවට අර සද්දය හිතනවා. කොහොමද? බැනුම් සද්දයක් නම් බැන්නට කමන්නේ අහවලත් මතක් කරලා බැන්නනේ. නේද? තව ගහන්නත් ආවනේ. මගේ ජීවිතේට මෙහෙම බැනුම් අහලා නැහැ. එහෙම හිතනවා. දැන් කවුද හිතන්නේ? හිතන්නේ අපි. දැන් බැනුම පිට කරේ කවුද? බැන්න එක්කෙනා ගෙදර ගිහිල්ලා බුදියගෙනත් ඉවරයි. නේද? ඒක එතනින් ඉවරයි. බැන්නා ඇහුවා ඊට පස්සේ ඒ සද්ද ඉවරයි. හැබැයි ගොඩක් අය මොකද කරන්නේ? ඒක ඉවර කරන්නේ නැහැ. ඉවර කරන්නේ නැතු ඒක යවනවා කොහාටද? අර මනෝවිඤ්ඤාණයට. නේද? යවල ඉවර වෙලා නිකන් ඉන්න වෙලාවට ඔන්න ඔය විදියට අර තැම්පත් කරගත්ත අරමුණු කල්පනා කරන්න ගන්නවා. ඒ කල්පනා කරන්නේ නිකන් නෙවෙයි. රාග ద్వේෂ මෝහ ඇවිස්සෙන විදියට. රාග ద్వේෂ මෝහ ඇවිස්සෙන විදිහට කල්පනා කරන ඒවට කියන්නේ චේතනා කියලා. අන්න චේතනා කියන්නේ මොනවද එතන? මනෝ කර්ම. මනෝ කර්ම කියන්නේ මොනවද? මනසින් සකස් කරනු ලබන කර්ම. හිතින් කර්ම රැස් කරනවා. එතකොට කවුරු හරි කෙනෙක් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් ගත්ත අරමුණු හිතට යවලා හිතේ තැම්පත් කරගෙන ඒ අරමුණුත් එක්ක රාග ద్వේෂ මෝහ ඇවිස්සෙන විදිහට හිත හිතා ඉන්නව නම් කල්පනා කර කර ඉන්නව නම් එයා මොකද කරන්නේ? හිතින් කර්ම රැස් කරන කෙනෙක් බවට පත් වෙනවා. එහෙම හිත හිතා ඉඳලා ඊට පස්සේ මොකද කරන්නේ? වචනයෙන් පිට කරනවා. වචනයෙන් පිට කරාම රාග ద్వේෂ මෝහ පදනම් කරගෙන වචනයෙන් පිට කරාම ඒවා වචී කර්ම බවට පත් වෙනවා. වචනයෙන් පිට කරලත් නවත්තන්නේ නැතුව ඊට පස්සේ අතින් පයින් ඇඟෙන් පිට කරනවා. රාග ద్వේෂ මෝහ ඇවිස්සෙන විදිහට ඒවා ඇඟෙන් පිට කරාම ඒවට කියනවා කාය කර්ම කියලා. ඒතර මෙයා මොකද කරන්නේ? අර ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රයන්ට ගෝචර වෙච්ච අරමුණු වල ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න ගිහිල්ලා සිතිනුයි කයිනුයි වචනයනුයි රැස් කරනවා. මොනවද? කර්ම. කර්ම රැස් කරනවා. ඒ රැස් කරපු කර්ම වලට අනුරූපව පහළ වෙනවා මොකද්ද? ප්‍රතිසන්දි විඥාන. අන්න එතකොට ඉන්ද්‍රිය බද්ධ විඥානය මුල් කරගෙන මොකද්ද උනේ? ප්‍රතිසන්දි විඥානයක් හැදෙනවා. එතකොට අන්න ඒකට කියනවා සංඛාර පච්චයා විඥානං කියලා. සංස්කාර ගොඩ කර්ම රැස් කරපු නිසා රැස් කරපු කර්ම වලට අනුරූපව ප්‍රතිසන්දි විඥානයක්. ඒ කියන්නේ නැවත භවයකට යන්න හේතු වෙනවා. එතකොට නැවත භවයකට යන්නට හේතු වුනහම
මොකද වෙන්නේ? ඔන්න ප්‍රතිසන්දිය දැන් ප්‍රතිසන්දිය ඇති වුණානේ. ප්‍රතිසන්දිය කියලා කියන්නේ තව විදිහකින් කියනවා නම් මොකද්ද? කවුරු හරි කෙනෙක් නැවත භවයක පහළ වෙන්නෙම තව තැනකින් ඉවත් වුණාමනේ. නේද? දැන් අපි ආයෙ භවයක පහළ වෙන්න නම් මොකද්ද වෙන්න ඕන? මෙහෙන් මැරෙන්න ඕන. නේද? එතකොට මැරිලා ආපහු උපදින තැන උපදින එකනේ ප්‍රතිසන්දිය කියන්නේ. මැරෙන එකට කියන්නේ මොකද්ද? මැරෙන එකට කියන්නේ චුත්ති කියලා. එතකොට අන්න වචන දෙකයි. මොකද්ද වචන දෙක? චුත්ති පටිසන්ධි. චුත්ති කියලා කියන්නේ මෙහෙන් ඉවත් වෙනවා කියන එක. පටිසන්ධි කියන්නේ නැවත එහි පහළ වෙනවා කියන එක. එතකොට මේ පහළ වෙන්නේ කොහොමද? කර්මානුරූපව. අර සිතින් කයින් වචනයෙන් කරන ලද කර්මවලට අනුරූපව. පහළ වෙනවා කියන්නේ මොකද්ද? පහළ වෙනවා කියන්නේ ජාති කියන එක. තව විදිහකින් කියන ප්‍රතිසන්දියයි ජාතියයි කියන්නේ දෙකම එකයි. ජාති ඉපදෙනවා. ඉපදෙනවා කියන්නේ මොකද්ද? ආයතන පහක් පහළ වෙනවා. මොකද්ද පහළ වෙන ආයතන පහ? ආයතන නෙවෙයි ස්කන්ධ පහක් පහළ වෙනවා. ස්කන්ධ පහ පහළ වෙනවා. ඒ තමයි මොකද්ද? පංචස්කන්ධය. මොකද්ද පංචස්කන්ධය? රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ. අන්න එතන එතකොට මේ පංචස්කන්ධයේ පහළ වීම තියෙනවා. එතකොට පින්වත්නි දැන් මෙන්න මේ විදිහට බැලුවහම ඔබ තේරුම් ගන්න ඕන මේ විඤ්ඤාණයේ ස්වභාවය මොකක්ද කියලා. දැන් ඔබට අපට හැමෝටම මිනිස්යෝ විදිහට මේ ලෝකේ පහළ වුණාම ලැබෙන ස්කන්ධ පංචකයක් තියෙනවා. එතකොට ස්කන්ධ පංචකය පහළ වෙනවා කියන එක තමයි උපදිනවා කියලා කියන්නේ. කන්ධානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ. ස්කන්ධ පංචකයේ පහළ වීම ආයතනයන්ගේ ප්‍රතිලාභය තමයි උපදිනවා කියලා කියන්නේ. එතකොට දැන් අන්න ඒ විදිහට අපි හැමෝම ඉපදෙලා ඉන්නවා. එතකොට ඒ ඉපදුන අපි අපේ ශරීරය තුල තියෙන ආයතන හා ලෝකයක් එක්ක ගනුදෙනු කරනවා. දැන් අපිට පංචස්කන්ධයක් ලැබුණාම ලැබෙන ප්‍රධාන ස්කන්ධයක්නේ රූපස්කන්ධය. රූපස්කන්ධය ඇසුරු කරගෙන තමයි ආයතන පිහිටන්නේ. මොනවද ආයතන? ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. දැන් එතකොට අපි ලෝකේ ජීවත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? දැන් මේ පංචස්කන්ධය ලබාගත්ත අපි ලෝකේ ජීවත් වෙනවා කියන්නේ මොකද්ද? කනවා, බොනවා, අඳිනවා, රස්සා කරනවා, ඉගෙන ගන්නවා ඒකමද? ඒවත් කරනවා. හැබැයි හරියට බැලුවොත් ජීවත් වෙනවා කියන්නේ කාරණා හයක් කරන එක. මොකද්ද කාරණා හය? ඒ තමයි ඇහැට පේන රූප බල ඉන්නේ. නේද? කනට ඇහෙන ශබ්ද අසමින් ඉන්න එක. නායට දැනෙන ගඳ සුවඳ ආග්‍රහණය කරමින් ඉන්න එක. දිවට දැනෙන රස විඳ ඉන්න එක. කායට දැනෙන ස්පර්ශ විඳ ඉන්න එක. සහ හිතට එන සිතුවිලි හිත ඉන්න එක. දැන් ඔයින්තරෝ ජීවත් වෙන්න පුළුවන්ද කාටවත්? කිසිම කෙනෙකුට ඔය මොන විදිහට ජීවත් වුණත් ඔය ටික තමයි අන්තිමට බලනකොට කරලා තියෙන්නේ. එතකොට දැන් මෙන්න මේ කියන ආයතන හා බැඳුණු විඥානයක් තියෙන. ඒවට තමයි ආයතන බද්ධ විඥාන, ඉන්ද්‍රිය බද්ධ විඥාන කියලා කියන්නේ. එතකොට අන්න ඒ විඥානය ඇති වෙන්නේ කොහොමද කියන එකත් අපි තේරුම් ගන්න ඕන. එතන මේ ඉන්ද්‍රිය බද්ධ විඥානය ක්‍රියාත්මක වෙන්නේ කාරණා කිහිපයක එකතුවකින්. දැන් අපි ඇහැ සම්බන්ධයෙන් ගමු. ඇහැ හැමෝටම ප්‍රකට ඉන්ද්‍රියක් නිසා. දැන් අපිට ඇහැක් තියෙනවා. ඇහැට ගෝචර වෙන බාහිර අරමුණ මොකද්ද? රූපය. ඒ රූපය ඇහැට පෙනුනාම ඒක දැනගන්න තියෙන ඇහි තියෙන ශක්තිය මොකද්ද? චක්කු විඥාන. දැන් මේ තුන වෙන වෙනම තියෙන. ඇහැ වෙනම තියෙනවා, චක්කු විඥාන වෙනම තියෙනවා, රූපේ වෙනම තියෙනවා. එහෙම තිබ්බට වැඩ කරන්නේ නැහැ. වැඩ කරන්න නම් මේ තුන එකතු වෙන්න ඕන. අන්නේ එකතු වීමට කියනවා තින්නම් සංගති පස්සෝ කියපු විදිහ. මේ තුනේ එකතුවට කියනවා මොකද්ද? ස්පර්ශය කියලා. දැන් මෙතන ස්පර්ශය උනේ ඇහැයි රූපයයි චක්කු විඥානයයිනේ. ඒ නිසා ඒ ස්පර්ශයට නමක් කියනවා. මොකද්ද නම? චක්කු සම්පස්ස කියලා කියනවා.
එතකොට චක්කු සම්පස්සය මුල් කරගෙන හට ගන්නවා මොකද්ද? වේදනාව. චක්කු අර තුන එකතු වෙච්ච ගමන් ඇහැ රූපේ දකින්න. ඒ ඇහැ රූපේ දකින්න කියන එක තමයි ඇහැ රූපේ විඳිනවා කියන. වේදනාව කියන්නේ ඒක. ඒකට කියන චක්කු සම්පස්සජා වේදනා. සම්පස්සේ නිසා හටගනු ලබන ජනනය වෙනවා. ජනිත වෙන වේදනාව. චක්කු සම්පස්සජා වේදනා. දැන් එයා අර ඇහෙන් දැකලා තියෙන ලස්සන රූපයක්. ඒතර ලස්සන රූපයක් නම් එයාට විඳින්න වෙන වේදනාව මොන වගේ එකක්ද? සුඛ වේදනාවක්. එයා මනාප රූපයක් එයා ඇහෙන් දැකලා තියෙනවා. එයා දැකලා තියෙන්නේ අමනාප රූපයක් නම්, එයා දකින්න කැමති නැති රූපයක් නම්, ඒ රූප දැකීම තුළ එයාට ලැබෙන වේදනාව මොකද්ද? දුක්ඛ වේදනාවක්. එයා දැකලා තියෙන ඇහෙන් කැමතිත් නැති, මනාපත් නැති, අමනාපත් නැති සාමාන්‍ය රූපයක් නම් එයාට මුහුණ දෙන්න ඇති වෙන වේදනාව මොකද්ද? උපේක්ඛා වේදනා. අදුක්ඛම අසුඛ වේදනා. මෙන්න මේ කියන සුඛ දුක්ඛ උපේක්ඛා කියන වේදනා හමුවේ ඒ වේදනාව හරියට නුවණින් පරිහරණය කළේ නැති වුණොත් මිනිස්සු මොකද කරන්නේ? කෙලෙස් අවුස ගන්නවා. මොකද්ද ඇවිසෙන කෙලෙස්? සුඛ වේදනාව නියම විදිහට යෝනිසෝ මනසිකාරයෙන් පරිහරණය කළේ නැති වුණොත් එයා සුඛ වේදනාව හමුවේ මොකද ඇති කරගන්නේ? රාගය ඇති කරගන්නවා. ඒ සුඛ වේදනාව එයා ඇලෙනවා. දුක්ඛ වේදනාවක් ඇති වුණාම මේ දුක්ඛ වේදනාව යෝනිසෝ මනසිකාරයෙන් පරිහරණය කරේ නැති වුණොත් එයාට ඒ දුක්ඛ වේදනාව හමුවේ ඇති වෙනවා මොකද්ද? ද්වේෂය, පටිඝය, තරහ ඇති වෙනවා. ඊළඟට සමහරු ඉන්නවනේ මේ ලස්සන රූපවල ඇලෙන්නත් හොඳ නැහැ, කැත රූපවල ගැටෙන්නත් හොඳ නැහැ, රාග ද්වේෂය විශ්ිනවනේ. ඒ හින්දා මේක ලස්සනත් නැහැ, කැතත් නැහැ, මෙන්න මේක නම් හොඳයි කියලා ඒකේ මුලා. මධ්‍යස්ථ රූපවල මොකද වෙන්නේ? මුලා වෙනවා. ඒකත් හොඳ නැහැ. ඒක මෝහය. එතකොට උපේක්ඛා වේදනාව හැමෝම මොකද ඇති වෙන්නේ? මෝහය. දැන් ඔන්න බලන්න. සුඛ වේදනාවේ රාගය, දුක්ඛ වේදනාවේ ද්වේෂය, උපේක්ඛා වේදනාවේ මෝහය. රාග ද්වේෂ මෝහ කියන්නේ මොනවද? අකුසල මූල. හැම අකුසලයකටම මුල් වෙන සිතිවිලි තුන. එතකොට අන්න ඒ සිතිවිලි තුන හිතේ හටගත්තට පස්සේ රූපය පදනම් කරගෙන අර සිතිවිලි වැඩි වෙන විදියට එයා හිතේ රූපය තියාගෙන හිතනවා. ඒ හිතන එකට කියනවා චේතනා කරනවා. එහෙම නැත්නම් එකට කියනවා ප්‍රපංච ගොඩ නගනවා. එහෙම නැත්නම් පරිකල්පනා ඇති කර ගන්නවා. සංකල්පනා හිතේ පහළ කර ගන්නවා. සිතිවිලි ඇති කර ගන්නවා. එහෙම සිතිවිලි ඇති කර ගන්න තරමට යා මනසින් කර්ම රැස් කරනවා. නේද? මනසින් කර්ම රැස් කරලා ඊට පස්සේ ඒ රැස් කරන කර්ම වලින් නවතින්නේ නැතු වචනේනුත් කර්ම රැස් කරලා කයිනුත් කර්ම රැස් කරලා අන්න ප්‍රතිසන්ධි විඥාණයට අවශ්‍ය පෝෂණය ලබා දෙනවා. එතකොට ප්‍රතිසන්ධි විඥාණයට අවශ්‍ය පෝෂණය කියන්නේ එතන මොකද්ද? සංස්කාර. සංස්කාර. එතකොට අන්නේ සංස්කාර ගොඩනැගීම මුල් කරගෙන මොකද වෙන්නේ යාට? සංඛාර පච්චය විඥානං කියපු විදිහට අන්න ආපහු ප්‍රතිසන්ධි විඥාන. අර රැස් කරපු කර්මවලට අදාළ විපාකය ලැබෙනවා. සංස්කාර රැස් කරන එකට තමයි කර්ම රැස් කරනවා කියන්නේම. කර්ම රැස් කරොත් මොකද වෙන්නේ? විපාක ලැබෙනවා. අන්න ලැබිච්ච විපාකයේ තමයි ප්‍රතිසන්ධි විඥානය. ඒකට ඒ නිසයි ඒකට කියන්නේ විපාක විඥානය කියන වචනයත් පහළ වෙන්නේ ඒකයි. එතකොට පින්වත්නි දැන් ඔන්න ඔය විදිහේ විග්‍රහයක් අපි තේරුම් ගන්න ඕන මේ ප්‍රතිසන්ධි විඥානයේ සම්බන්ධයෙන්. ඊළඟට දැන් පංචස්කන්ධය තුලක් තියෙනවානේ විඥානය කියලා එකක්. නේද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. ඒක කොහොමද වෙන්නේ කියලා බලන්න. දැන් මෙතන දැන් මම මේ කරපු විග්‍රහය තුළ ඔබට තේරෙන මේ වර්තමානයේ ඉඳලා කෙනෙක් අනාගතයට යන මේ භවයේ සිට අනාගත භවයකට යන විදිහේ ක්‍රියාවලියක් දැන් ඔබට වැටහෙන්න ඕන. ඒක විග්‍රහයක්. ඒකම පංචස්කන්ධ විග්‍රහය තුළ විඥානයත් විග්‍රහ වෙනවා,
මේ මොහොතෙම මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදියට ගොදුරු වෙන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ අවධානය කළා තියෙනවා. පංචස්කන්ධය කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහට. දැන් අපි බලමු අපි ජීවත් වෙනවාය කියලා කරනු ලබන මේ අරමුණු පරිහරණය තුල පංචස්කන්ධය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. දැන් ඔන්න අපිට අපිට රූපයක් තියෙනවා. ඒ රූපය ඇසුරු කරගෙන ඇහැක් තියෙනවා. ඒ ඇහැට පේනවා රූපයක්. ඒකට කියනවා රූප කියලා. චක්කු රූප එකක් රූප එකක්. චක්කු රූප කියන්නේ ඇහැ. ඇහැට පේන රූපයට කියන රූප කියලා. එතකොට ඔන්න රූපය පංචස්කන්ධයෙන් රූපස්කන්ධය එතන තියෙනවා. එතකොට ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ රූපය ඇහැට පේනවා. පේන්නේ කොයි වෙලාවේද? ඒ මොහොතේ. නේද? දැන් ඔබට මා පේනවා මට ඔබව පේනවා. පේන්නේ පස්සේ නෙවෙයි දැන් පේන්නේ මේ. ඒතර පෙනෙනවා කියන එක තමයි වේදනා කියලා කියන්නේ. අන්න එතකොට වේදනා කියලා කියන එකත් එතෙන්දී ඇති වෙනවා. ඊළඟට පෙනිච්ච රූපය ඔබ අඳුන ගන්නවා. මෙන්න මේ මෙහෙම රූපයක් කියලා අඳුන ගන්නවා. මේ හාමුදුරු කෙනෙක්, මේ පිරිමි කෙනෙක්, එහෙම නැත්නම් මේ ගැහණු කෙනෙක්, පොඩි කෙනෙක්, ලොකු කෙනෙක් ආදි වශයෙන් අඳුන ගන්නවා. සංඥා කියන්නේ ඒකයි. ඒ අඳුනාගත් රූපය පදනම් කරගෙන සිතුවිලි ඇති වෙනවා. අර සංඥාව පදනම් කරගෙන එක විදියට අඳුන ගන්නකොට හිතේ සිතිවිලි වැඩ කරනවා. ඒ වැඩ කරන සිතිවිලි වලට කියනවා මොනවාද? සංඛාර කියන වචනේ බහුල වශයෙන් යෙදෙන. නමුත් මූලිකව හඳුන්වන ධර්මයේ සංචේතනා කියන වචනේ එතට යදන්න. සංචේතනා කියලා කියන්නේ අර ඇති වෙන සිතුවිලි. ඒකයි සිතුවිලි ඇති වෙනවා කියලා මම කියන්නේ. සංඥාව මුල් කරගෙන සංචේතනා ඇති වෙනවා. අඳුනා ගන්න එක විදියටනේ. ඒ හැම අඳුන ගන්න හැම විදියකින්ම සිතවිල්ලක් පහළ වෙනවා හිතේ. සංචේතනා. එතකොට අවසාන වශයෙන් මොකද්ද වෙන්නේ? විඥානය පහළ වෙනවා. මොකද්ද විඥානය පහළ වෙනවා කියන්නේ? විඥානය පහළ වෙනවා කියන්නේ ඒ ස්කන්ධ ක්‍රියාකාරීත්වය පිළිබඳව දැනුවත්කමක් ඇති වෙනවා. ඔන්න මේක රූපය කියලා රූපය දැනගන්නවා. වේදනාව විදිහට දැනගන්නවා. සංඥාව විදිහට දැනගන්නවා. සිතුවිල්ල විදිහට දැනගන්නවා. ඒ දැනගැනීමේ හැකියාව තියෙන මොකෙන්ද? විඥානය. එතකොට රූපයක් බලන හැම මොහොතකදීම මොකද්ද වෙන්නේ? පංචස්කන්ධයක් පහළ වෙනවා. නේද? අපි රූප බලන හැම මොහොතකම පංචස්කන්ධය පහළ වෙනවා. එතකොට එක රූපයක් බලනකොට පංචස්කන්ධය පහළ වෙනවා. ඊට පස්සේ තව රූපයක් බලනකොට මොකද වෙන්නේ? ඒ පහළ වෙච්ච පංචස්කන්ධය නැති වෙනවා. ඕකට කියන්නේ ජරා මරණ කියලා. නේද? ජාති ජරා මරණ. පංචස්කන්ධය හටගන්න එකට කියනවා ජාති කියලා. පංචස්කන්ධය විදිහට ක්‍රියාත්මක වෙලා නැති වෙන එකට කියනවා ජරා මරණ කියලා. නේද? අර දැන් වේදනා සංඥා සංඛාර විඥාන කියන ක්‍රියාකාරීත්වය වෙනවා. ඒක වෙනස් එකින් එකට වෙනස් වෙන නිසා ජරා. එතකොට ඒ ටික වෙලා ඉවර වෙච්ච ගමන්ම තව රූපයක් දකින්නවා කියලා කියන්නේ මොකද්ද? මුලින් දැකපු රූපේ මරණයටපත් වෙනවා. රූපේ විතරනේ අර ඇති වෙච්ච ගොඩවල් පහම ස්කන්ධ පහම නැති වෙලා යනවා. ඔන්න ඕකට කියනවා මොකක් කියලාද? කණික මරණ, ෂණික මරණ. එතකොට දැන් මරණ දෙකක් තියෙනවා. මරණ කීපයක් තියෙනවා. ඒ අතරේ මරණ දෙකක් තියෙනවානේ. මොකද්ද? සම්මුති මරණයයි ෂණික මරණයයි. සම්මුති මරණය කියන්නේ මොකද්ද? සාමාන්‍ය ජන සම්මතය අනුව සම්මුතිය අනුව මිනිස්සු මැරෙන ක්‍රමයක් තියෙනවානේ. නේද? කොහොමද සාමාන්‍ය ජන සම්මතය අනුව මැරුණා කියලා කියන්නේ? අපි සාමාන්‍ය කාරණා කීපයක් ඒකට බලපාන්නේ. පළවෙනි එක තමයි ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය අක්‍රිය වුණා නම්. නේද? හෘදය ස්පන්දනය නැවතුණා නම්. ඊට පස්සේ මොලේ තියෙන විද්‍යුත් කම්පනය නැවතුණා නම්. නේද? ශරීරයේ තියෙන උණුසුම පහව ගියා නම්
අන්න අපි කියන අන්න මැරුණ කියලා. කොහොමද ඒව බාහිර වස්තුන්ට ගෝචර වෙන ඒවා. විද්‍යාත්මක උපකරණ වලට හසු වෙන ඒවා. නේද? මොලේ තියෙන කම්පනය නැති වුණාද? හෘදය ස්පන්දනයේ නැති වුණාද? ශරීරයේ උණුසුම නැති වුණාද? ආශ්වාස ප්‍රශ්වාස කරන එක නැති වුණාද කියලා හොයන්න පුළුවන් යන්ත්‍රානුසාරයෙන්. හැබැයි හොයන්න බැරි එකක් තියෙනවා. මොකක්ද ඒ? ඒ තමයි රූපයෙන් විඥාණය ඉවත් වෙලා ගියාද කියන. ධර්මානුකූල විග්‍රහ එතන එන්නේ. මැරෙනවා කියලා කියනකොට ඔන්න ඔය කාරණා පහම එකතු වෙන්න ඕන. යම් තැනක ඔය කියන කාරණා පහම සිද්ධ වුණා නම් අන්න එතෙන්දි කියන්න පුළුවන් මැරුණා කියලා. තවත් ඉදියකින් කියන අර මුලින් කියපු කාරණා හතර යම් තැනක සිද්ධ වුණා නම් අන්න එතකොට තමයි විඥාණය එතනින් පහ වෙලා යන්නේ. එතකොට ඒක සාමාන්‍ය සම්මුති මරණය. හැබැයි උපන් මොහොතේ පටන්ම අපි හැම දෙනාම මොකද කරන්නේ පින්වත්නි? මොහොතින් මොහොත මොකද වෙන්නේ? මැරෙනවා. අන්න ඒකට තමයි ක්ෂණික මරණ කියලා කියන්නේ. එතකොට ඒ කියන්නේ මොකද්ද? අපි රූප දකින හැම මොහොතකම මැරි උපදිනවා. නේද? සාමාන්‍ය අපි නිකන් ඔය කියන්නේ අනේ දැන් මේ දවස්වල නම් මම මැරි උපදිනවා කියලා එහෙම දුක වැඩි වෙලානේ කියන්නේ. හරියට බැලුවොත් මැරි උපදින්නේ කොයි වෙලාවෙ ඉඳලා? ඉපදිච්ච වෙලාවෙ ඉඳලා. නේද? අර ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් අරමුණු ගන්න හැම මොහොතකදීම මොකද වෙන්නේ? පංචස්කන්ධ ඉපදෙනවා නැති වෙනවා. අන්න එතනදී එතන පංචස්කන්ධය හා බැඳුණු විඥානය ඒක එක විග්‍රහයක්. එතකොට පංචස්කන්ධය හා බැඳුණු විඥානය කියන මේ කාරණාව ඉපදිච්ච සත්වෙකුගේ ක්‍රියාකාරීත්වය අනුව තියෙන. එතකොට මෙන්න මේ විඥාණයම තමයි ආපහු අපි ආයතන බද්ධ විඥාන හැටියට ඉන්ද්‍රිය බද්ධ විඥාන හැටියට ගණන් ගන්න. ඉන්ද්‍රිය බද්ධ විඥාන වලින් කරන්නේ අරමුණු දැන ගැනීම විතරයි. ඉතින් අපි අන්න ඒක හොඳට තේරුම් අරගෙන එයින් එහා යවන්න හොඳ නැහැ. සාමාන්‍යයෙන් ධර්මයේ දන්නේ නැති උදවිය මොකද කරන්නේ? අර ඉන්ද්‍රිය බද්ධ විඥානවල තියෙන අරමුණු දැන ගැනීමේ හැකියාවෙන් ප්‍රයෝජන අරගෙන එතනින් නවතින්නේ නැතුව කෙලෙස් වැඩි වෙන විදියට අර මනෝවිඥානයේ දෙවෙනි ප්‍රයෝජනය ගන්න යනවා. මොකද්ද දෙවෙනි ප්‍රයෝජනය? හිතන්න යනවා. එහෙම හිතන්න යන්නේ මොකක් නිසාද? අර අරමුණු මනසේ තැම්පත් කරගන්න නිසා. නේද? එතකොට එහෙම තැම්පත් කරගෙන හිතන්න මොකද වෙන්නේ? කර්ම රැස් වෙනවා. අන්නේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දාරුචීරියට මතක් කළේ. මොකද්ද? දිත්තේ දිත්ත මත්තං. දුටුවා දුටු පමණින් ඒක අතහරින්න. සුතේ සුත මත්තං. ඇසුවා ඇසු පමණින් ඒක අතහරින්න. විඤ්ඤාත විඤ්ඤාත මත්තං. දැනගත්ත පමණින් ඒක අතහරින්න. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ කිසිම අරමුණක් හිතන්නේ නැතුව ඉන්න කියන එක නෙවෙයි. අරමුණු වලින් යම් අරමුණකින් කෙලෙස් ඇවිස්සෙනවා නම් කෙලෙස් ඇවිස්සෙන අරමුණු අතහරින්න. දැන් බුද්ධානුස්සති භාවනාව කරනකොටත් ඉතින් හිතන්නේ නෝනේ. නේද? බුදුගුණ හිතන්නේ නෝනේ. අන්න හාමුදුරු බණට කිව්ව කිසිම එකක් හිතන්න එපා කියලා මම ඒ හින්දා මොකක්වත් හිතන්නේ නැහැ කියලා. එහෙම හිටියොත් නිවන් දකින්නත් බැරි වෙනවා. නේද? මෛත්‍රී භාවනාව කියන්නේ හොඳ සිතිවිලි හිතන එක. ඒක නෙවෙයි මේ කියන්නේ. හිතන්න එපා කියන එක නෙවෙයි. හිතන්න හැබැයි කෙලෙස් ඇවිස්සෙන්නේ නැති වෙන විදියට. ඉතින් ගොඩාක් අය අර කෙලෙස් ඇවිස්සෙන්නට හේතු වෙන අරමුණු තැම්පත් කරගන්නවා හිතේ. කෙලෙස් ඇවිස්සෙන්නට හේතු වෙන අරමුණු තැම්පත් කරගන්නවා. එහෙම තැම්පත් කරගෙන ඒවා නිකන් ඉන්න වෙලාවට හිතා කෙලෙස් අවුස්සාගෙන ප්‍රතිසන්දි විඥානයක් පෝෂණය කරනවා. ඉතින් ප්‍රතිසන්දි විඥානයක් පෝෂණය කරාම ඒ පෝෂණය කරපු විඥාණයට අනුව සත්වයාගේ ඊළඟ භවයේ තීරණය වෙනවා. පින්වත්නි, දැන් ප්‍රතිසන්දියක් ලබනකොට ප්‍රතිසන්දිය ලබන්නේම විඥානය පහළ වෙන්නේම රූපයක් මුල් කරගෙනනේ. රූපයක් නැති තැන විඥානයක් පහළ වෙන්නේ නැහැ. එතකොට සත්වයේ පහළ වීමට අනිවාර්යම රූපයක් අවශ්‍යයි, විඥානයක් අවශ්‍යයි.
හැබැයි රූපයයි විඥානයයි විතරක් තිබ්බටත් විඥානේ පවතින්නේ නැහැ. විඥානය හැමතිස්සෙම පවතින්නේ නාම ධර්මත් එක්ක. නාම ධර්ම කියන්නේ මොනවද? නාම ධර්ම කියන්නේ සිතුවිලි වලට. අර වේදනා සංඥා සංඛාර කියලා කිව්වේ අන්න ඒවා. එතකොට ඒ සිතුවිලි නැතුව සිතක් කොයි වෙලාවකවත් පවතින්නේ නැහැ. දැන් අර අභිධර්මයේ සඳහන් කරනවනේ සිතුවිලි ගැන විග්‍රහය. ඒකුප්පාද නිරෝධාච ඒකාලම්බන වත්තුකා චේතෝ යුත්තා ද්විපඤ්ඤාස ධම්මා චේතසිකා මත. ඒකුප්පාද එක තමයි උපදින්නේ. සිතුවිලි කියන ඒවා උපදින්නේ හිතත් එක්කමයි. නිරෝධාච නැති වෙන්නේත් එකටමයි. ඒකාලම්බන වත්තුක එක අරමුණෙම සිතයි සිතුවිලි එල්ලිලා ඉන්නේ. ඒ නිසා හරියට ගත්තොත් සිතයි සිතුවිලි කියලා කියන්නේ පත අට එකට හිඳවල ගත්ත කසාය වඩියක් වගේ. දැන් එහෙම කසාය වඩිය අරගෙන හිඳලා ඉවර වෙලා පෙරලා ගත්තට පස්සේ ඔන්න කසායේ තියෙන බෙහෙත් ටික මෙන්න වතුර කියලා වෙන් කරන්න බෑ වගේ. ආයි සිතයි සිතුවිලි එහෙම වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. ඒතර සිතේ පැවැත්මට විඥානයේ පැවැත්මට නාම ධර්ම අවශ්‍යයි. ඒතර නාම ධර්ම සහ විඥානයේ පවතින්නේ රූපයක් ඇසුරු කරගෙන. ඒතර අන්න නාම රූප පච්චය විඥාන. නාම රූප මුල් කරගෙන අර ප්‍රතිසන්දි විඥානය පවතිනවා. එතකොට දැන් පින්වත්නි දැන් ප්‍රතිසන්දියක් ලබනවනේ. ප්‍රතිසන්දියක් ලබනවා කියලා කියන්නේම රූපයක් අල්ල ගන්නවා කියන එකයි. ධර්මයේ සඳහන් කරනවා රූප වර්ග 3ක් ගැන. ඒක සඳහන් කරනවා කාය දශකය, භාව දශකය සහ වත්තු දශකය කියලා දශක 3ක් විදිහට. කාය දශකය සඳහන් කරන තැනදී බුදුරජාණන් වහන්සේ ධර්මයේ පෙන්නලා තියෙනවා පඨවි ආපෝ තේජෝ වන්න ගන්ධ රස ඕජා කියලා. මේ අටට කියන සුද්ධාෂ්ටකය කියලා. සහ ජීවිතේන්ද්‍රිය සහ කාය ප්‍රසාදය කියන මේ කය. අන්න ඒ 10 එතකොට. ඒකට කියන්නේ කාය දශකය කියලා. ඊට පස්සේ මේ පහළ වෙන රූපය පහළ වෙනකොට ඇති වෙන දේවල් මේ කයක් පහළ වෙනවා, රූපේ පහළ වෙනවා. ඊළඟට භාව දශකය ඒත් අර කියන සුද්ධාෂ්ටකයම තියෙනවා එතන. පඨවි ආපෝ තේජෝ වන්න ගන්ධ රස ඕජා සහ ඊළඟට භාව දශකයේ සඳහන් කරන්නේ ජීවිතේන්ද්‍රිය සහ ස්ත්‍රී භාව රූපය හෝ පුරුෂ භාව රූපය. ඒ කියන්නේ කෙනෙක් පිළිසිඳ ගනීමෙදිම තමයි එයා ස්ත්‍රියකද පුරුෂයෙක් වෙනවද කියලා තීරණය වෙන්නේ. අන්න කර්ම මොකද එහෙම වෙන්නේ? ඒ විදිහට භාව රූප සැකසෙන්නේ මොනවා අනුවද? කර්මානුරූපව. කර්මානුරූපව තමයි ඒක පහළ වෙන්නේ. ඒ නිසා රූපය පහළ වෙනකොටම ඒ ස්වභාවය තීරණය වෙනවා. අර රැස් කරපු කර්ම වලට අනුරූපව. ඊළඟ කාරණාව තමයි වත්තු දශකය. වත්තු දශකය කියලා කියන්නේ තර පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රිය කියන ටික තියෙනවා. ඊළඟට පහන් මොකද්ද? හෘදය වස්තුව. එතකොට මේ ශරීරය තුල හෘදය වස්තුව ඇති වෙනවා. අන්න ඒ ඇති වෙන හෘදය වස්තුව මුල් කරගෙන තමයි විඥාණය ඇති වෙන්නේ. අන්න දැන් හිත කියන්නේ කොහෙද? හදවතේද මොලේද කියලා ප්‍රශ්නයකුත් දැන් තියෙනවනේ ගොඩක් අයට. අන්න ඒ ප්‍රශ්නෙටත් මෙතන විසඳුමක් තියෙනවා. එතකොට ඉපදෙනකොට අනිවාර්යයෙන්ම විඥානීය පහළ වෙන්නේ හෘදය වස්තුව ඇසුරු කරගෙන නම් ඒ හෘදය වස්තුව කියන වස්තු රූපයත් ඒ මොහොතේ පහළ වෙනවා. ඊටාම අල්ප වශයෙන්. එතකොට දැන් ඔන්න ඒ කියන රූප ස්වභාවයන්ගෙන් යුක්තව රූපයක් තියෙනවා. ඒ රූපයට විඥාණය පහළ වෙනවා. පහළ වෙච්ච ගමම්ම අර රූපය සවිඥානික රූපයක් බවට පත් වෙනවා. අර රූපේ සවිඥානික රූපයක් වෙනවා විඥානේ පහළ වෙච්ච ගමන්. එතකොට ඒ විඥානයේ තමයි අර කර්ම ශක්තියින් ඔක්කොම පිහිටලා තියෙන්නේ. රූපේ නෙවෙයි. ඒ විඥානයේ පෝෂණය වුණේ කර්ම වලින්නේ.
කර්මානුරූප විඥාණයෙන් රූපය අල්ලගත්තට පස්සේ ඒ රූපය බෙදෙනවා ස්ත්‍රියෙක්ද පුරුෂයෙක්ද ආදී වශයෙන් බෙදිලා කර්මානුරූප වැඩෙනවා. ඉතින් අර රූපේ සවිඥානික රූපයක් බවට පත් වුණාම එතෙන් පටන් රූපේ වැඩෙනවා. එහෙම රූපේ සවිඥානික නොවුන නැහැ කියන්නේ අරකට විඥානය බැසගත්තේ නැත්නම් ඒක ගහගෙන යනවා එළියට යනවා. එතකොට දැන් ඔන්න මේ විඥානය පහළ වෙච්ච නිසා මේ රූපය මව විසින් ගනු ලබන ආහාර ඕජාව ආහාර බවට පරිවර්තනය කරගෙන ගැබ තුල පෝෂණය වෙනවා. ඒතර අන්න විඥාණය අර එතනට බැස ගැනීමට තමයි ಜಾති කියන්නේ. එතකොට හරියට අපි ඉපදුනා නම් ඉපදුනේ අන්න එතන. නේද? දැන් මිනිස්සු මෙහෙම මැරෙනවනේ. මැරිච්ච සනෙන්ම අපහ උපදිනවා. ඒකට යන්නේ චිත්තක්ෂණ චුති පටිසන්ධි. නේද? එතකොට සාමාන්‍ය අපි ඉපදෙනවා කියලා කියන්නේ මේ කුසෙන් එළියට එන දවසනේ. ඒ ප්‍රතිසන්දිය ලැබලා ඉවර මාස 8ක් 9ක් 10ක් විතර ගියාට පස්සේ එළියට එන්නේ. ඒ එළියට එන්නේ ප්‍රතිසන්දිය ලැබුව විදිහට නෙවෙයි. ඒ එළියට එන්නේ සංජාති කියපු ස්වරූපයට. සංජාති කියනකොට අර නිකම්ම තිබිච්ච රූපය කර්මානුරූපව හැදෙනවා. ස්ත්‍රී පුරුෂ විදිහට බෙදිලා ඊට පස්සේ ඒවාට අවශ්‍ය ආවේනික වූ ශරීරාංග ඇතිව ඊළඟට ඇහැ කන නාසය දිව ශරීරය දිව ආදී මේ අත්පා ආදී ශරීරාංග පිහිටල තමයි එළියට එන්නේ. සංජාති කියන්නේ ඒකයි. එතකොට මෙන්න මේ හෘදය වස්තුව කියන හෘදය රූපය කියලා කියන්නේ අර ಜಾති කියන අවස්ථාවේදීම ලැබෙන එක. එහෙනම් එය ඇසුරු කරගෙන තමයි විඥාණය පහළ වෙන්නේ. එතකොට ඒ ඇසුරු කරගෙන තමයි ඊට පස්සේ ලේ ධාතුව ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ ශරීරගත ලේ ධාතුව ක්‍රියාත්මක වෙන නිසා ඒ ශරීරයේ වර්ධනීය ශරීරයක් බවට පත් වුනහම විඥාණය කොහෙද තියෙන්නේ කියලා අහුවාම කෙනෙකුට කියන්න පුළුවන් හැම තැනම තියෙනවා කියලා. ඇයි ඒ නිසා තමයි හැම තැනම ඇල්ලුවම දැනෙන්නේ. නේද? ශරීරය ඇල්ලුවක් දැනෙනවා, කය ඇල්ලුවක් දැනෙනවා. මේ ඔක්කොම දැනීම් තියෙන්නේ මොකක් නිසාද? විඥාණය ලේ ඇසුරු කරගෙන හදවත මුල් කරගෙන ක්‍රියාත්මක වෙන නිසා. ඉතින් දැන් ඔන්න ඔය විදිහට සත්වයා මේ ලෝකයට පහළ වෙනවා. ඒ පහළ වෙන්නේ මොකක් නිසාද? ප්‍රතිසන්ධි විඥානයේ බලපෑම නිසා. එතකොට පින්වත්නි මෙන්න මේ ප්‍රතිසන්ධි විඥාණයෙන් සත්වයා ලෝකයට පහළ කරනවා නම් ප්‍රතිසන්ධිය ඇති වෙන්නේ සංස්කාර මත නම්. එතකොට ඒ සංස්කාර අප විසින් රැස් කරපු කර්ම නම් අප ඉපදිලා තියෙන්නේ මොනව අනුවද? අපි කරපු කර්ම අනුව. අපි කරපු කර්ම අනුව. එක එක්කෙනාගේ කර්ම වලට අනුව නෙවෙයි අපි ඉපදෙලා තියෙන්නේ. අපේ කර්ම වලට අනුව තමයි අපි ඉපදෙලා තියෙන්නේ. එතකොට අපි මේ ලෝකයට ඇවිල්ලා තියෙන්නේ අනුව බැලුවොත් අපේ කර්ම අනුව නම් තව විදිහකින් කිව්වොත් අපේ ඉපදෙන්න තිබිච්ච ආසාව නිසා. නේද? අපිට ඉපදෙන්න ආසාවක් තිබ්බේ නැත්නම් අපි ඊට අදාළ කර්ම රැස් කරන්නේ. කර්ම රැස් කරේ නැත්නම් ප්‍රතිසන්ධි විඥානයක් පහළ වෙන්නේ නැහැ. ප්‍රතිසන්ධි විඥානයක් පහළ වුනේ නැත්නම් උපදින්නේ නැහැ. නේද? එහෙනම් ඉපදුනේ මොකක් නිසාද? උපදින්න තිබිච්ච ආසාව නිසා. කාගේ ආසාවද? අපේ ආසාව. සමහරු කියනවා කේන්ති ගියාම මට නම් උපදින්න කිසිම ආසාවක් තිබෙන්නේ නැහැ. මේ අම්මල තාත්තලට ඕන හින්දා මං ඉපදිලා තියෙන්නේ. නේද? ආදී වශයෙන් එක එක්කෙනාට චෝදනා කරන්න කරනවා. එහෙම කන්නේ. සමහර අම්මල තාත්තල කොච්චර ආසාවෙන් හිටියත් උපදින්නේ නැති ඕන තරම් හිටියේ නේද? ළමයි නැතුව ඉන්න අය කොච්චර ඉන්නවද? සමහර අම්මල තාත්තට ආස නැති වුණත් එන අයත් ඉන්න ඔය ඇස්සේ. නේද? ඊට පස්සේ තමයි ඇබෝෂන් වලට යන්නේ. නේද? එතකොට ඒ ඉන්නේ මොකක් නිසාද? තමන්ගේ කැමැත්ත නිසා. වෙන කැමැත්තක් නිසා නෙවෙයි. අනුන්ගේ කැමැත්තට ළමයි හම්බ වෙන්නේ නැහැ. අර හොඳ කතාවක් තියෙනවා මම මේක කියලා තියෙනවා කලින්. අපේ පැවිදි සහෝදර ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේ දවසක් ඔය කතරගම පැත්තේ බණකට ගිහිලා ආපහු වෙද්දී උන්වහන්සේ අර පාරයිනි තියෙන ඔය පළතුරු කඩ විකුණන ඔය සීනි එකක් එහෙම විකුණන ඒ කඩයක් ගාව නැවත්තවලු. ඉතින් බඩු ටිකක් පළතුරු ටිකක් ගත්තා. ඒ කඩේ ඒ පළතුරු විකුණන්න ඉඳලා තියෙන්නේ ගැබිනි අම්ම කෙනෙක්. තරුණ
කාන්තාවක් බබෙක් හම්බ වෙන්න ඉන්න. ඉතින් අසෝම හාමුදුරුවෝ දැක්ලා අඳුනගෙන රටේම පිළිගත් ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙන්නේ. ඉල්ලන පළතුරු දුන්නලු. දීලා සෝම හාමුදුරුවෝ දුන්නට පස්සේ සල්ලි දෙන්න හදනකොට අනේ අපේ හාන්නේ සල්ලි එපා. ඔබ වහන්සේගෙන් සල්ලි ගන්න පුළුවන්ද? මට මේ පිනක් කරන්න ලැබිච්ච අවස්ථාව මං සල්ලි ගන්න නැහැ කියලා කිව්වා. ඉතින් සල්ලිත් ගත්තේ නැති නා සෝම හාමුදුරුවෝ කිව්වලු නංගිට බබෙකුත් හම්බ වෙන්න ඉන්නවනේ. එහෙනම් මං ආශිර්වාදයක්වත් කරන්නම්කෝ. මේ කරපු පිනෙන් නංගිට වාසනාවන්ත දරු උපතක් සිද්ධ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා කියලා කිව්වා. එහෙම කිව්වහම ප්‍රතිචාර වශයෙන් කියන්න ඕන මොකද්ද කියලා මෙයා දැනන් හිටියේ නැහැ. මේ මිනිස්සයත් සාම්ප්‍රදායිකව කිව්වා ස්වාමීන් වහන්සේටත් එසේම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. දන්ට තරමින් නම් සෝමහන්තරන්ට කරදරයක්වත් නැහැ. අපිත් එක්කනේ හිටියේ. ඉතින් කෙසේද අන්න ඒ වගේ මේ එක එක්කෙනා ප්‍රාර්ථනා කරා කියලා අනුන්ට තමයි හම්බ වෙන්නේ. නේද? ඒ වෙන්නේම Taman විසින් ගොඩ නගනු ලබන කර්මානුරූපයි. එතකොට තමන්ගේ හිතේ නම් ඉපදෙන්න ආසාවක් ඇති වුණේ නේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා විදියට අන්නේ ආශාවට අනුව තමයි සත්වයාගේ පැවැත්ම තීරණය වෙන්නේ. එතකොට පින්වත්නි දැන් මම මතක් කළානේ මේ ඉන්ද්‍රිය බද්ධ විඥාන කියලා ඇහැ කන නාසය දිව ශරීරය මනස හා බැඳුන විඥාන ටිකක් තියෙනවා. ඒ විඥාන වලින් කරන්නේ ඒ අරමුණු දැන ගැනීම විතරයි. හැබැයි සාමාන්‍ය ධර්මයේ දන්නේ නැති මිනිස්සු මොකද කරන්නේ? අරමුණු දැනගෙන එතනින් අතහරින්නේ නැතුව ඒවාෙහි තණ්හාවෙන් බැඳෙනවා. දැන් අරමුණු වල තියෙනවනේ පැති තුනක් සුඛ දුක්ඛ උපේක්ඛා කියන හොඳ අරමුණු තියෙනවා නරක අරමුණු තියෙනවා මධ්‍යස්ථ අරමුණු තියෙනවා. ඉතින් ඒවයි හොඳ නරක අරමුණු වල හොඳ ඒවයි බැඳෙනවා නරක ඒවයි ගැටෙනවා මධ්‍යස්ථ ඒවයි මුලා වෙනවා. එහෙම මුලා වෙමින් රාග ద్వේෂ මෝහ කියන කෙලෙස් අවුස්ස ගන්නවා. ඒ කෙලෙස් අවුස්සාගෙන අර කියන අරමුණු කාම භවවල විඳින්නට ආසාව ඇති කර ගන්නවා. අන්නේ ආසාව ඇති කරගෙන ඒ කාම ලෝකවල උපදින්නට අවශ්‍ය කර්ම රැස් කරනවා. අන්න ඒකට කියන්නේ කාම තණ්හාවෙන් කරන කර්ම. ඊළඟට අර කියන අරමුණු රූප භවවල විඳින්නට ආසාව ඇති කර ගන්නවා. ඒ ආසාව ඇති කරන රූප භවවල උපදින්නට අවශ්‍ය කරන කර්ම රැස් කරනවා. ඒකට කියන්නේ භව තණ්හා කියලා. කාලයක් ගියාට පස්සේ මේවා අරමුණු විඳලා මොකද වෙන්නේ? එපා වෙනවා. රූප වුණත් එහෙමනේ නේද? රූපයක් බලලා එක දිගට බලලා උරුණා මොකද වෙන්නේ? එපා වෙලා යනවා. ශබ්ද වුණත් එහෙමනේ. ශබ්දත් අහලා කාලයක් ඇහුවට පස්සේ මොකද වෙන්නේ? එපා වෙනවා. නේද? ඒකනේ ඔය බඳින්න කලින් කතා කරන අය බැඳලා පස්සේ කතා කරන්නේ නැත්තේ. නේද? මුලින් කතා කරලා ටෙලිෆෝන් බිල් ගණන් යවලා අන්තිමට දෙන්නටම කතා කරන්න දෙයක් නැහැ. දැන් එපා වෙලා යන අවස්ථා තියෙනවා. අන්න ඒ වගේ මේ අරමුණු විඳලා පස්සේ කාලයක් යනකොට මේක මහා කරදරයක් වදයක් බවට පත් වෙනවා. ඒක ද්වේෂ මූලික එකක්. එහෙම වුණාම හිතනවානේ මේ කරදරයක් නැතුව ඉන්න නැත්තම් කියලා හැඟීමක් එනවා. රූපය කරදරයක් මේ ශබ්ද ගන්ධ රස මේ ඔක්කොම ගුරුසුයි. මේ වාගේ ඒව නැති තැනක ඉන්න නැත්තම් කියලා කැමැත්තක්. ඒකට තමයි විභව තණ්හා කියන්නේ. ඒ වයින් ගියාම තමයි අරූපාවචර බ්‍රහ්ම ලෝකවල යන්නේ. අන්න එතකොට මේ ලෝකේ සත්වයාගේ දුක් විඳින්නට හේතුව මොකද්ද? තණ්හා. ඒතර දුක විස්තර කරන තැන පටන් ගන්නෙම ජාතිවි දුක්ඛ කියලානේ. ඒතර උපදින්න හේතුව මොකද්ද? ඔන්න ඔය කියන තණ්හා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඒ තණ්හා ඇති උනේ මොනවයින්ද? අර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී අරමුණු නිසා. ඇයි ඒ අරමුණු වල තණ්හාවක් ඇති උනේ? අන්න එතනයි වැදගත්. අරමුණු විපස්සනා කරන්නේ නැතිකම. මොකද්ද විපස්සනා කරනවා කියන්නේ? මේ හැම අරමුණක්ම සිහියෙන් නුවණින් දකින්න ඕන. ඒ හැම අරමුණක්ම ඇති වෙල නැති වෙල යනවා කියලා දකින්න ඕන. සරලව කිව්වොත් මොනවද දකින්න ඕන? අනිත්‍යතාවය දකින්න ඕන. මේ හැම අරමුණකම අනිත්‍යය දකින්න කෙනා එයා දැනගන්නවා මොකද්ද? මේ රූපය දැන් ලස්සනට තිබ්බට මේ ලස්සන හැමතිස්සෙම තියෙන්නේ නැහැ. මේ රූපේ කැතට තිබ්බට මේ කැත හැමතිස්සෙම තියෙන්නේ නැහැ. මේ රූපේ මධ්‍යස්තව තිබ්බට මේ මධ්‍යස්ත ගතිය හැමතිස්සෙම තියෙන්නේ නැහැ කියලා දකිනවා. ඒතර හැමතිස්සෙම තියෙන්නේ නැත්තම් ලස්සන රූපය ඇලෙන්නේ නැහැ. කැත රූපේ ගැටෙන්නේ නැහැ. මධ්‍යස්ත රූපේ මුලා වෙන්නේ නැහැ. එයා ඒවා ලස්සන විදිහට දැකලා එතනින්ම අතහරිනවා. කැත විදිහටත් දැකලා තේරුම් අරගෙන එතනින්ම අතහරිනවා.
මධ්‍යස්ථ විදිහට දැකලා තේරුම් අරගෙන එතනින්ම අතහරිනවා. එහෙම අතහැරියනම් අරමුණු වල බැඳීමක් නැහැ. බැඳීම නැති තැන තණ්හාව ඇති වෙන්නේ. තණ්හාවක් නැති තැන ඒ අරමුණු ලබා ගැනීම පිණිස කැමැත්ත ඇති වෙන්නේ. ඒ කැමැත්ත නැත්තම් ඒ අරමුණු ලබා ගන්න සිතින් කයින් වචනෙන් කර්ම රැස් කරන්නේ. කර්ම රැස් කරේ නැත්තම් කර්මානුරූපෝ ප්‍රතිසන්දි විඥානයක් ඇති වෙන්නේ. ප්‍රතිසන්දි විඥානයක් පහළ වුණේ නැත්තම් උපදින්නේ. ඉපදුනේ නැත්තම් වයසට යන්නේ, ලෙඩ වෙන්නේ, මැරෙන්නේ. වයසට යන එක, ලෙඩ වෙන එක, මැරෙන එක දුකක් නම් ඉපදුනේ නැත්තම් දුකකුත් නැහැ. දුක නැති තැන තියෙන සැපත, උපත නැති කිරීමෙන් ලැබෙන සැපත. ඒක තමයි නිවන. ඒ නිවන් සැප ලැබේවා කිව්ව ගමන් සාදු කිව්වට ලැබෙන්නේ නැහැ. නේද? ඒ නිසා අවබෝධයෙන් තේරුම් අරගෙන අරමුණු පරිහරණය කරමින් කෙලෙස් අවශ්‍ය ගන්න එක නවත්තගෙන ප්‍රතිසන්දි විඥානය පෝෂණය කරන එක අඩු කරගෙන කටයුතු කළොත් ඔබට ඒ සාංශාරික දුකින් නිදහස්ව අමා නිවනින් සැනසෙල්ල උදා කර ගැනීමට හැකියාව ලැබේ. එලෙසින් කටයුතු කරන්න පින්වත් ඔබ හැම දිනාටම ප්‍රතිසන්දි විඥානය මුල් කරගෙන කරන මේ අනුශාසනාව උපකාරයක්ම වේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරමි. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානිසංසයෙන් හැමත උතුම් නිවන් සුව සැලසේවා. පින්වතුනි, අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරා කටයුතු කළේ පින්වත් අරුණිකා අලහකෝන්ද සිල්වා මහත්මනිය, රසංග අලහකෝන් මහත්මයා, ඒ දියණිය සහ පුතණුවන්, මූලිකව ඒ පරලෝසපත් මෑණියන් වහන්සේ ස්වර්ණා ලක්ෂ්මී අලහකෝන් මාතාව සහ දෙපාර්ශ්වයේ මියගිය අත්තම්මල සීයල සිහිපත් කළ පින්කම සිදු කළේ. බොහෝ දිනාට ධර්මයේ ශ්‍රවණය කරන අවකාශ සලසා දීම තුළ පහළ කරගත් ධර්ම දානමය කුසල බලෙන් පරලෝසපත් සියලු ඥාතීහු සුවපත් වෙත්වා කියලා සාදු කියලා පින් දෙමු. ලෝකියත් සම්බුද්ධ ශාසනයත් සුරකින්න සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. මේ හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය සිද්ධ කරත්වා. ඇල්ෆ්‍රඩ් අලහකෝන් පියාණන් වහන්සේටද දෙවියන්ගේ හැම රැකවරණයම සිද්ධ කරත්වා. මේ හැම දිනාටම දෙවියෝ සියලු ශාන්තිය සිද්ධ කරත්වා කියන අදහසින් සාදු කියලා දෙවියන්ට පින් දෙමු. මේ උතුම් කුසල් බලෙන් පින්වත් ඔබ හැමට මෙලව සුව වේවා, පරලොව සුව වේවා, හැකි තරම් ඉක්මනින් උතුම් නිවන් සුවත් සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.